අයිබෝන් ආදරණීය දුව දරුවනි අද අපි උසස් පෙළ විෂය නිර්දේශය යටතේ ගිණුම් කරන විෂය ධාරාවට අදාළව 13 වන පාඩම් ඒකකය ආරම්භ කරන්නයි සූදානම්. විෂය නිර්දේශයට අනුව 13 වෙනි පාඩම් ඒකකය නම් කරලා තිබෙන්නේ අනුපාත විශ්ලේෂණය. ගිණුම් කරන අනුපාත. අපි මේ පාඩම පිළිබඳව තමයි මෙම පරිච්ඡේදය තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගිණුම් කරන අනුපාත පාඩම යටතේ අපි මේ පරිච්ඡේදය කොටස් කිහිපයකට බෙදා වෙන් කරගන්නවා. අපි මෙම පරිච්ඡේදය තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මූල්‍ය ප්‍රකාශන අර්ථකථනය කිරීමේ අවශ්‍යතාවය හා වැදගත්කම. ඒ වගේම ගිණුම් කරන අනුපාත හඳුනා ගැනීම, ගිණුම් කරන අනුපාත වර්ග කිරීම. එම පරිච්ඡේදයේ මේ පරිච්ඡේදය තුළින් අපි හඳුනා ගන්න උත්සාහ කරනවා. ගිණුම් කරන අනුපාත පාඩම යටතේ අපිට කතා කරන්න සිද්ධ වෙනවා මෙන්න මෙහෙම කතා කරන්න සිදු වුණ දේ අපි සංකල්ප සිතීම ආධාරයෙන් කතා කරොත් මූල ප්‍රකාශන විශ්ලේෂණය කිරීම හා අර්ථකථනය කිරීම වැදගත්කම අපි කතා කරමු. ඊළඟට ගිණුම් කරන අනුපාත වර්ගීකරණය කරනවා. ඒ වර්ගීකරණය යටතේ මේ වර්ග පහකට බෙදා ගන්නවා මේ විදිහට ද්‍රවශීලතා අනුපාත, තෝල් අනුපාත, ලාභදායීත්ව අනුපාත, ක්‍රියාකාරී අනුපාත, ආයෝජකයන්ගේ අනුපාත වශයෙන්. ඒ අනුපාත ඒ ආකාරයෙන් හඳුනාගෙන ඒවා ජංගම වර්ෂයට අදාළව අනුපාත ගණනය කිරීම කරනවා. ඊළඟට පෙර වර්ෂ සමග අනුපාත සංසන්දනය කිරීමක් කරනවා. සමාන ව්‍යාපාරවල දත්ත සමග අනුපාත සංසන්දනය කිරීමක් සිදු කරනවා. මෙන්න මේ දේවල් සිදු කරන ආකාරය තමයි මෙම පරිච්ඡේදය තුළින් මේ පාඩම තුළින් අපි අධ්‍යයනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම සලකා බලමු මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කිරීම සහ අර්ථකථනය කිරීම යන්නේ අදහස් කරන්නේ කුමක්ද? ළමයි ඔබ දන්නවා ව්‍යාපාරික මූල්‍ය ගිණුම්කරණය තුළින් සම්පාදනය කරන මේ මූල්‍ය ප්‍රකාශන තුළින් අපේක්ෂා කරන අරමුණ මොකක්ද කියන එක නේද? මූල්‍ය තොරතුරු පරිශීලනය කරන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා විශේෂයෙන්ම ආර්ථික තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන තොරතුරු ලබා දීම තමයි මූල්‍ය ප්‍රකාශන මගින් සිදුවන්නේ. ඒ අනුව ආදායම් ප්‍රකාශනය, ඒ වගේම හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය, ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, ඒ වගේම මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ඒ වගේම ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන් ප්‍රකාශනය මේ ආදී තුලින් අපි ලබා දෙන්න උත්සාහ කරන්නේ මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන්ට ආර්ථික තීරණ ගැනීමට අවශ්‍ය කරන තොරතුරු ලබා දීම. මෙතින්දී මේ මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන්ට ආර්ථික තීරණ ගැනීම සඳහා මූල්‍ය ප්‍රකාශන තුළින් ලබා දෙන තොරතුරු වලින් පමණක් ඒ කාර්ය නිසියාකාරව කිරීමට අපහසුයි. එතින්දී ඒ ආර්ථික තීරණ ගැනීමේ කර්තව්‍ය, ආර්ථික තීරණ ගැනීමේ කාර්ය වඩාත් හොඳින් සිදු කිරීමට නම්, වඩාත් ප්‍රයෝජනවත්ව සිදු කිරීමට නම් ඒ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කිරීමක් නැත්නම් මූල්‍ය ප්‍රකාශන අර්ථකථනය කිරීමක් කළ යුතු වෙනවා. මෙතනදී මේ මූල්‍ය ප්‍රකාශන අර්ථකථනය කිරීම කියලා අපි අදහස් කරන්නේ විවිධ ශිල්පීය ක්‍රම ආධාරයෙන් මේ මූල්‍ය ප්‍රකාශන තුළ අන්තර්ගත තොරතුරු තවදුරටත් විග්‍රහ කර දැක්වීමක් තමයි මේ මූල්‍ය ප්‍රකාශන අර්ථකථනය කිරීම කියලා අපි අදහස් කරන්නේ. ආදායම් ප්‍රකාශනයේ තියෙන තොරතුරු, ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තියෙන තොරතුරු, ඒ වගේම හිමිකම් වෙනස් වීම ප්‍රකාශනවල තියෙන තොරතුරු තවදුරටත් විග්‍රහ කර දැක්වීම තමයි මේ මූල්‍ය ප්‍රකාශන අර්ථකථනය කිරීම නැත්නම් විශ්ලේෂණය කිරීම කියලා කියන්නේ. ඒ තවත් ආකාරයකින් කිව්වොත් මේ මූල්‍ය ප්‍රකාශන තුළ තිබෙන අන්තර්ගත තොරතුරු දත්ත අධ්‍යයනය කරලා ව්‍යාපාරයේ මූල්‍ය ශක්තියින් හා දුර්වලතාවයන් විග්‍රහ කිරීම තමයි අපි කියන්නේ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කිරීම නැත්නම් අර්ථකථනය කිරීම කියලා. බලන්න මූල්‍ය ප්‍රකාශන කිසියම් ක්‍රමවේදයකට අනුව විශ්ලේෂණය කිරීම මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කිරීම ලෙස හඳුන්වනවා. යම් කිසි ක්‍රමවේදයකට අනුව. එනම් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් අයිතමවල සම්බන්ධතාවයේ අධ්‍යයනය කිරීම තුළින් ආයතනයේ මූල්‍ය ශක්තියින් හා දුර්වලතාවයන් විග්‍රහ කිරීම නැත්නම් හඳුනා ගැනීම අපි කියන මූල්‍ය ප්‍රකාශන අර්ථකථනය කිරීම කියලා. දැන් මේ තුලින් අපිට දැනගන්න පුළුවන් මෙන්න මේ
ප්‍රශ්න වලට උත්තර. එකක් තමයි උපයා තිබෙන ලාභය ප්‍රයෝජන ප්‍රමාණවත්ද? මූල්‍ය ප්‍රකාශන මගින් ඉදිරිපත් කර තිබෙන ලාභය ප්‍රමාණවත්ද කියන එක. ඒ වගේම ව්‍යාපාරයේ සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතයට ගෙන තිබෙනවද? ඒ වගේම ව්‍යාපාරය එදිනදා කරගෙන යාමට ප්‍රමාණවත් කාර්ය ප්‍රාග්ධනයක් තිබෙනවාද? මෙන්න මේ ආකාරයේ ප්‍රශ්නවලට පිළිතුරු මේ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කිරීම තුළින් ලබා ගන්න පුළුවන්. තොර උපයා තිබෙන ලාභය ප්‍රමාණවත්ද? ව්‍යාපාරයේ සම්පත් කාර්යක්ෂම ලෙස යොදවාගෙන තිබෙනවාද? එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ප්‍රමාණවත් කාර්ය ප්‍රාග්ධනයක් තිබෙනවාද? යනාදී ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීම තමයි මේ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කිරීම තුළින් අපේක්ෂා කරන්නේ. මූල්‍ය ප්‍රකාශන අර්ථකථනය කිරීම තුළින් අපේක්ෂා කරන්නේ. මූල්‍ය ප්‍රකාශනයේ තියෙන තොරතුරුම තමයි ඒවා තවදුරටත් විවිධ ක්‍රම ශිල්පීය ක්‍රම ආධාරයෙන් විග්‍රහ කිරීම. මෙතනදී මේ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කිරීමේ අවශ්‍යතාවය මොකක්ද? මූල්‍ය ප්‍රකාශන ඇයි මේ තවදුරටත් විග්‍රහ කර දැක්වීම අවශ්‍ය වන්නේ? මේ අවශ්‍යතාවයේ මතුවෙන්න බලපාන කරුණු මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කිරීමේ අවශ්‍යතාවයට හේතු වන කරුණු කාරණා අපිට කිහිපයක් මේ ආකාරයෙන් ලඝු කර පෙන්වන්න පුළුවන්. එකක් තමයි මූල්‍ය ප්‍රකාශන වල මතු පිටින් දැක්වෙන තත්වයට වඩා මේ අන්තර්ගතයේ විශ්ලේෂණාත්මකව හඳුනා ගන්න පුළුවන් වීම. ව්‍යාපාරයක් තමන්ගේ මූල්‍ය ප්‍රකාශන විවිධ ශිල්පීය ක්‍රම ආධාරයෙන් අර්ථකථනය කරාම නැත්නම් විග්‍රහ කරාම අර මූල්‍ය ප්‍රකාශන වලින් මතු පිටින් පේන තත්වයට වඩා ඒ අන්තර්ගතය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට පුළුවන්කමක් තිබෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ව්‍යාපාරයේ ලාභය ආදායම් ප්‍රකාශනයෙන් පෙන්වුම් කරන ව්‍යාපාරයේ ලාභය මෙච්චරයි කියලා. නමුත් මේ ලාභය නිකන් තනි ඉලක්කමක් වශයෙන් පෙන්වනවට වඩා විග්‍රහ කිරීම තුළින් ඒ ලාභය පෙර වර්ෂයේ ලාභයට සාපේක්ෂව ලාභයේ වර්ධනය කොච්චරද? ඒ හා සමාන වෙනත් ව්‍යාපාරයකට සාපේක්ෂව ව්‍යාපාරයේ ලාභයේ වර්ධනය කොච්චරද? ලාභය වැඩිද අඩුද? ආදි වශයෙන් විග්‍රහ කළාම මේ මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන අයට ඒ ලැබෙන තොරතුරු ප්‍රයෝජනවත් බව වැඩි. නිකම්ම ලාභය කියනට වඩා ලාභය ඉදිරිපත් කළ යුතුයි. ඒ ලාභය සංසන්දනය කළ ඉදිරිපත් කළාම පෙර වසරවල ලාභයත් එක්ක සංසන්දනය කරලා ඒක වර්ධන වේගය ඉදිරිපත් කරනවා. සමාන ව්‍යාපාරයක වෙනත් ව්‍යාපාරයක් සමග සංසන්දනය කරලා ව්‍යාපාරයේ ලාභය වර්ධනය ඉදිරිපත් කරනවා. අන්න එහෙම කළාම මූල්‍ය ප්‍රකාශ පරිශීලනය කරන අයට ඒ තොරතුරේ තිබෙන ප්‍රයෝජනවත් භාවය වැඩි වෙනවා. ඒ නිසා මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය නොකරහොත් නිකන් තොරතුරු මතුපිටින් දැක්වීමක් විතරයි කරන්න පුළුවන් වෙන්නේ. මතුපිටින් පෙන්වන තොරතුරු වල අන්තර්ගතය විශ්ලේෂණය කර දැක්වීමක් අවශ්‍යයි. තොර තීරණ ගන්න පහසුයි. ඒ කාර්යය කර දෙන්නට නම් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කිරීමක් කර යුතුයි. මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කිරීම එක අවශ්‍යතාවයක් ලෙස ඒක දක්වන්න පුළුවන්. දෙක අනාගත මූල්‍ය තත්ත්වයේ ලාභදායීත්වයේ ද්‍රවශීලතාවය යනාදී අස්තමිතු කළ හැකි වීම. ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන අයට ඉතාමත් වැදගත් වන තොරතුරක් තමයි ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය කොහොමද, ලාභදායීත්වය කොහොමද, ද්‍රවශීලතාවය කොහොමද කියන එක. මේ මූල්‍ය ප්‍රකාශන අර්ථකථනය කිරීමේ යම් යම් ශිල්පීය ක්‍රම තිබෙනවා. ඒ ක්‍රම ආධාරයෙන් අර්ථකථනය කළාම ඒවා හඳුනා ගන්න පහසුයි. මූල්‍ය තත්ත්වය වඩාත් හොඳින් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අනාගත මූල්‍ය තත්ත්වයන්, අනාගත ලාභදායීත්වයන්, අනාගත ද්‍රවශීලතාවයෙන් ඇස්තිමේන්තු කිරීම කරන්න පහසු වෙනවා. ඒක අපි මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කිරීමේ තවත් අවශ්‍යතාවයක් ලෙස හඳුනා ගන්නවා. 3. ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වයන් ඇගීම කළ හැකි වීම. ව්‍යාපාරයක් විවිධ ක්‍රම ආධාරයෙන් මූල්‍ය ප්‍රකාශන අර්ථකථනය කිරීම කළාම ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වය, පවතින තත්ත්වය වඩාත් හොඳින් ඇගීමකට ලක් කරන්න පුළුවන්කමක් තිබෙනවා. එසේ කළ හැකි වන්නේ අර්ථකථනය කිරීම දැන් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කිරීමක් කළහොත් පමණයි. නැත්නම් ඒක කරන්න අපහසු වෙනවා. 4. ජංග වර්ෂය හා පෙර වර්ෂය සමග වගේම වෙනත් ව්‍යාපාර දත්ත සමග සංසන්දනය කළ හැකි වීම. මේ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කිරීම තුළින් තමයි ප්‍රවර්තන වසරේ තොරතුරු පෙර වර්ෂයේ තොරතුරු සමග සංසන්දනය කිරීම කරන්න පුළුවන් වෙන්නේ. සසඳීම කිරීම පහසු වෙන්නේ මේ විශ්ලේෂණය කිරීම ක්‍රම හරහා. ඒ වගේම මේ ව්‍යාපාරයේ තොරතුරු ඊට සමාන තොරතුරු වෙනත් ව්‍යාපාරයක සමාන තොරතුරු සමග සසඳීම කරන්න පුළුවන්කම තිබෙන්නේ මේ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කිරීම හරහා. ඒ නිසා ඒ අවශ්‍යතාවය තිබෙනවා. කියන්නේ වෙනත් ව්‍යාපාර සමග පවතින ව්‍යාපාරවල පෙර වර්ෂ සමග සසඳීමේ අවශ්‍යතාවය වෙනුවෙන් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කිරීම අවශ්‍ය වෙනවා. යෝග්‍ය තීරණ ගැනීමට මඟ පෙන්වීම. අපි මේ කතා කරන්නේ මූල්‍ය ප්‍රකාශන
අර්ථකථනය කිරීමේ අවශ්‍යතාවයනේ. ඒ අවශ්‍යතාවයන් එකක් වශයෙන් අපිට තව දක්වන්න පුළුවන් තීරණ ගැනීමට පහසු කරවීම. මූල ප්‍රකාශන පරිශීලනය කරන අයට තීරණ ගැනීම පහසු කරවනවා මූල ප්‍රකාශන හුදෙක්ම නිකන් ඉදිරිපත් කරනවාට වඩා ඒ අර්ථකථනය කර ඉදිරිපත් කිරීම තුළින් ඒ විග්‍රහ කර ඉදිරිපත් කිරීම තුළින් තීරණ ගන්නන්ට තීරණ ගැනීම ඉතා පහසු කරනවා. මෙන්න මේ අවශ්‍යතාවන් නිසා තමයි ළමයි ව්‍යාපාරයක් සමාගමක් තමන්ගේ මූල ප්‍රකාශන සෑම වසරකම විශ්ලේෂණය කිරීමක් කරන්නේ අර්ථකථනය කිරීමක් කරන්නේ. ඊළඟට මූල ප්‍රකාශන විශ්ලේෂණය කිරීම සඳහා යොදාගත හැකි ශිල්පීය ක්‍රම ඉතා වැදගත්. ළමයි ව්‍යාපාරයක මූල ප්‍රකාශන විශ්ලේෂණය කර ඉදිරිපත් කිරීම සඳහා විවිධ ශිල්පීය ක්‍රම තිබෙනවා. ඉන් එකක් තමයි අනුපාත විශ්ලේෂණය. අපේ මේ පාඩම ඒක තමයි. නමුත් අනුපාත විශ්ලේෂණය පමණක්ම නෙවෙයි මූල ප්‍රකාශන විශ්ලේෂණය කිරීම සඳහා යොදාගත හැකි ශිල්පීය ක්‍රමය වන්නේ. ප්‍රධාන එක අනුපාත විශ්ලේෂණ ක්‍රමය. ඒ තමයි ජනප්‍රිය ක්‍රමය. ඊට අමතරව තව තිබෙනවා ප්‍රස්ථාර සටහන උපයෝගී කරගෙන මූල ප්‍රකාශන අර්ථකථනය කිරීම කරන්න පුළුවන්. සංසන්දනාත්මක දත්ත මූල ප්‍රකාශ සංසන්දනාත්මක මූල ප්‍රකාශ තුළින් මූල ප්‍රකාශන විශ්ලේෂණය කිරීම කරන්න පුළුවන්. මූල තත්ත්ව වෙනස් වීම පිළිබඳ ප්‍රකාශන පිළිල කිරීම තුළින් ඒ ප්‍රකාශන එකක් තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. ඒ වගේම තව තියෙනවා අරමුදල් ප්‍රවාහ ප්‍රකාශන, ඒ වගේම කාර්යක ප්‍රාර්ථන ප්‍රවාහ ප්‍රකාශන කියලා මේ මූල ප්‍රකාශන මූල තත්ත්වයේ වෙනස් වීම සම්බන්ධ ප්‍රකාශන කිහිපයක්. එකක් තමයි අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශන කියලා අපි වාර්තා කරන්නේ. තව තියෙනවා අරමුදල් ප්‍රවාහ ප්‍රකාශන, කාර්යක ප්‍රාර්ථන ප්‍රවාහ ප්‍රකාශන කියලා. මේ ආකාරයෙන් මේ විවිධ ප්‍රකාශන ආකාරයෙන් අනුපාත විශ්ලේෂණය, ප්‍රස්ථාර සටහන් මගින්, ඒ වගේම සංසන්දනාත්මක මූල ප්‍රකාශන තුළින් මූල තත්ත්ව වෙනස් වීම ප්‍රකාශන තුළින් මේ සියලුම ආකාරයන්ගෙන් අපට මූල ප්‍රකාශන විශ්ලේෂණය කර දැක්වීමක් කරන්නට පුළුවන්. නමුත් මේ අතරින් වඩාත්ම ජනප්‍රියතම වඩාත්ම ඉහළ වැදගත්කමක් දක්වන්නා වූ විශ්ලේෂණ ක්‍රමය තමයි අනුපාත විශ්ලේෂණය. අපි මෙම පාඩම තුළින් අපි අවධානය යොමු කරන්නේ අනුපාත විශ්ලේෂණය ආධාරයෙන් මූල ප්‍රකාශන විග්‍රහ කිරීම සම්බන්ධයෙන් පමණයි. අනෙක් ක්‍රම අපිට මේ පාඩමේදී අදාළ වෙන්නේ නැහැ. අපි අනුපාත විශ්ලේෂණය කියන කොටසට අපි යොමු වෙනවා. ඒතර මූල ප්‍රකාශන අපි දැන් හඳුනාගත්ත මූල ප්‍රකාශන විශ්ලේෂණය කිරීමක් කියන්නේ මොකක්ද? මූල ප්‍රකාශන විශ්ලේෂණය කිරීමේ අවශ්‍යතාවය මොකක්ද? මූල ප්‍රකාශන විශ්ලේෂණය කිරීම සඳහා යොදාගත හැකි ශිල්පීය ක්‍රම මොනවාද? ඒ ශිල්පීය ක්‍රම අතරින් වඩා අපි මේ පාඩම තුළින් අධ්‍යයනය කරන්නේ ඒ පළවෙනි ශිල්පීය ක්‍රමය මොකක්ද? අනුපාත විශ්ලේෂණය. අනුපාත විශ්ලේෂණයේදී අපිට වැදගත් වෙනවා මුලින්ම ගිණුම් කරන අනුපාතයක් කියන්නේ මොකක්ද කියන එක. accounting ratio එකක් කියන්නේ මොකක්ද? ගිණුම් කරන අනුපාතයක් කියන්නේ මොකක්ද? ළමයි ගිණුම් කරන අනුපාතයක් කියලා කියන්නේ මූල ප්‍රකාශන වල අඩංගු ගිණුම් කරන දත්ත දෙකක් අතර සම්බන්ධතාවය ගණිතමය ආකාරයකට ඉදිරිපත් කරන ප්‍රකාශනයක්. අපි කියනවා ගිණුම් කරන අනුපාතයක් කියලා. මූල ප්‍රකාශයන්හි අඩංගු දත්ත දෙකක් ගණිතමය ආකාරයකින් ඉදිරිපත් කරනවා කළමනාකරන තීරණ ගැනීමට පහසු වන ආකාරයට. ඒ ඉදිරිපත් කරන ප්‍රකාශය අපි කියනවා ගිණුම් කරන අනුපාතයක්. සමහරක් විට මේ අනුපාතය දත්ත දෙක ආදායම් ප්‍රකාශනයෙන් උපුටාගත් දත්ත දෙකක් වෙන්න පුළුවන්. දැන් උදාහරණ වශයෙන් විකුණුම් හා දල ලාභය අතර සම්බන්ධය. දල ලාභයේ විකුණුම් වලින් කීයක් 100%ක්ද? දල ලාභය විකුණුම් හා ශුද්ධ ලාභය අතර සම්බන්ධතාවය. එහෙම නැත්නම් මේ දත්ත දෙක මූල තත්ත්ව ප්‍රකාශනයෙන් උපුටාගත් දත්ත දෙකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකක් ආදායම් ප්‍රකාශන එකක් මූල තත්ත්ව ප්‍රකාශනය වෙන්නත් පුළුවන්. හෝ වෙනත් මූල ගිණුම් කරන දත්තයක් වෙන්න පුළුවන්. මේ බලන්න. ගිණුම් කරන දත්ත දෙකක් කළමනාකරන තීරණය ගැනීමට පහසු වන පරිදි ගණිතමය ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම අපි කියනවා ගිණුම් කරන අනුපාතයක් කියලා. දැන් උදාහරණයක් වශයෙන් දල ලාභ අනුපාතය කියන්නේ දල ලාභයේ විකුණුම් වලින් 100 කීයක්ද? දල ලාභ අනුපාතයේ විකුණුම් වලින් 130යි. ඒ කියන්නේ දල ලාභයයි විකුණුම් අතර සම්බන්ධතාවය ප්‍රතිශතයක් වශයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. ඕනෑම ගිණුම් කරන දත්ත දෙකක්, ඒ කියන්නේ ගිණුම් කරන විසින් ලබා දෙන දත්ත දෙකක් කළමනාකර තීරණ ගැනීමට පහසු වන ආකාරයට ගණිතමය ස්වරූපයෙන් ඉදිරිපත් කරන අනුපාතයක් අපි කියනවා මොකද්ද? ගිණුම් කරන අනුපාතයක් කියලා. එතකොට අපි අනුපාත විශ්ලේෂණ පාඩමේදී උපයෝගී කරගන්නේ ගිණුම් කරන අනුපාත. ගිණුම් කරන අනුපාත පදනම් කරගෙන තමයි පාදක කරගෙන තමයි අපි මේ අනුපාත විශ්ලේෂණය කරන්නේ. මෙතෙන්දී
මේ ගිණුම් කරන අනුපාත ඉදිරිපත් කළ හැකි ක්‍රම කිහිපයක් තියෙනවා. දැන් මම කියවනේ ගිණුම් කරන අනුපාතයක් කියලා කියන්නේ ගිණුම් කරන දත්ත දෙකක් අතර සම්බන්ධතාවය ඉදිරිපත් කිරීම කියලා. මේ ඉදිරිපත් කිරීම කරන්න පුළුවන් අපිට ආකාර ස්වරූපයන් කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ ගිණුම් කරන අනුපාතය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් සංඛ්‍යාවක් හෙවත් වාර ගණනක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ගිණුම් කරන අනුපාතය අපිට වාර ගණනක් වශයෙන් සංඛ්‍යාවක් තනි සංඛ්‍යාවක් වශයෙන් කියන්න පුළුවන්. දැන් අපි කියනවා ණයගැති පිරිවැටුම 8යි. දැන් ණයගැති පිරිවැටුම වාර 8යි. තොග පිරිවැටුම වාර 3යි. එහෙම තනි ලක්ෂමක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් ණයගැති පිරිවැටුම කියන්නේ විකුණුම් සහ ණයගැතියන් අතර තියෙන සම්බන්ධතාවය. ණයගැතියන් වර්ෂය තුළ විකුණුම් බවට පත් වෙන වාර ගණන. තොග පිරිවැටුම අනුපාතය තුළින් උත්සාහ කරන්නේ තොගයේ විකුණුම් බවට පත් වෙන වාර ගණන ඉදිරිපත් කිරීම. ඒක වාර ගණනක් වශයෙන් ඉලක්කමක් වශයෙන් කියන්න පුළුවන්. උතර ගිණුම් කරන අනුපාතයක් එහෙම තනි ඉලක්කමක් වශයෙන් කියන්න පුළුවන්. මම උදාහරණ කිව්වා වගේ ණයගැති පිරිවැටුම 8යි, තොග පිරිවැටුම 10යි, ණය එකතු කිරීමේ කාලය දින 30යි, තොග රැඳවුම් කාලය දින 25යි. ඔය ආදී වශයෙන් ඉලක්කමක් වශයෙන් කියනවා. ඒ වගේම අනුපූරකයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. අනුපූරක සංඛ්‍යාවක් වශයෙන්. ඒක ගිණුම් කරන අනුපාතයක් ඉදිරිපත් කළ හැකි තව ආකාරයක් අනුපූරක සංඛ්‍යාවක් වශයෙන්. දැන් අපි කියනවා ජංගම අනුපාතය 2ට 1යි. ශනික අනුපාතය 1ට 1යි. මේ අනුපූරක සංඛ්‍යාවක් වශයෙන් ජංගම අනුපාතය 2ට 1යි. එහෙම ඉදිරිපත් කරන්න පුළුවන්. ජංග වත්කම් වලට ජංග වගකීම් මෙච්චරක් තියෙනවා. ජංග වගකීමක් වේවන ජංග වත්කම් මෙච්චරක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මෙහෙම තනි ඉලක්කමක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. අනුපූරකයක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ගිණුම් කරන අනුපාතයක් ඉදිරිපත් කළ හැකි ඊළඟ රටාව තමයි භාග සංඛ්‍යාවක් ලෙස. 2න් 1යි 3න් 1යි 5න් 1යි ආදී වශයෙන්. දැන් දල ලාභය විකුණුම් වලින් 3න් 1යි. සුද්ධ ලාභය විකුණුම් වලින් 5න් 1යි. එහෙම භාග සංඛ්‍යාවක් වශයෙන් කියන්න පුළුවන්. මම මේ කියන්නේ ගිණුම් කරන අනුපාතය ඉදිරිපත් කළ හැකි ආකාර. ඊළඟට තමයි ප්‍රතිශතයක් වශයෙන් ඉදිරිපත් කිරීම. 100 ගණනක් වශයෙන් ඉදිරිපත් කිරීම. දල ලාභයේ විකුණුම් වලින් 20යි. ආයතනයේ ඉපයීම මුළු වත්කම් වලින් 10යි. ප්‍රතිශතයක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. උතර මෙතෙන්දි මේ ඕනෑම ආකාරයකට ගිණුම් කරන අනුපාතය ඉදිරිපත් කරන්න පුළුවන්. මෙතෙන්දි කවර ආකාරයෙන් ගිණුම් කරන අනුපාතය ඉදිරිපත් කරනවාද කියලා තීරණය වෙන්නේ ඒ අනුපාතයේ ප්‍රයෝජනවත්භාවය අනුව. කවර ආකාරයෙන් ඉදිරිපත් කරාමද අනුපාතය ප්‍රයෝජන ගන්නා පාර්ශවයන්ට වඩාත් හොඳින් අවබෝධ වෙන්නේ. ඒ අවශ්‍ය කරන අනුපාත විශ්ලේෂණය අනුපාතය කොයි විදිහට ඉදිරිපත් කරොත්ද වඩාත් හොඳින් ගම්ම වෙන්නේ. ඒ අනුව ඒ ආකාරය තෝරන ඉදිරිපත් කරනවා. දැන් දලලාභ අනුපාතයක් ප්‍රතිශතයක් වශයෙන් ඉදිරිපත් කරනද වඩා හොඳින් ඒ ගම්ම වෙන්නේ. තොග පිරවටුම් අනුපාතයක් ණයගැති පිරවටුම් අනුපාතයක් මේ විදිහට වාර ගණනක් වශයෙන් තනි සංඛ්‍යාවක් වශයෙන් ඉදිරිපත් කරනද වඩා හොඳින් ගම්ම වෙන්නේ. ජංගම අනුපාතය වගේ දෙයක් ශනික අනුපාතය වගේ දෙයක් මේ වගේ අනුපූරකයක් ලෙස ඉදිරිපත් කරනද වඩා හොඳින් ගම්ම වෙන්නේ. ඒ අනුපාතයේ ඉදිරිපත් කරන අදහස වඩාත් හොඳින් ගම්ම වෙන ආකාරයට අනුපාතය ඉදිරිපත් කරන ස්වරූපය තීරණය කරන්න පුළුවන්. දැනගන්න ඕන ගිණුම් කරන අනුපාත කියන ඒවා එකම විදිහකට නෙමෙයි මේ විවිධ ආකාරයන්ගෙන් විවිධ ස්වරූපයන්ගෙන් ඉදිරිපත් කරන්න පුළුවන් බව. ඊළඟ ගිණුම් කරන අනුපාත සැසඳීමට ලක් කරන ශේෂ්ත්‍ර. ළමයි ගිණුම් කරන අනුපාතය ගණනය කිරීම කරලා ඒ හුදෙක්ම හුදකලාවේ තියන්නේ නැහැ. ගිණුම් කරන අනුපාත හැම වෙලාවෙම ඒ අනුපාතය සැසඳීමකට භාජනය කරන්නට ඕනේ. මෙතෙන්දී ගිණුම් කරන අනුපාත සැසඳීමකට භාජනය කිරීම සඳහා පාදක කරගන්නා ශේෂ්ත්‍රයන් කිහිපයක් තියෙනවා. මොනවද ඒ? එකක් තමයි සලකා බලන ආයතනයේ ජංගම වර්ෂයේ හා පෙර වර්ෂයේ සමාන අනුපාත සමග. දැන් අපි මූල ප්‍රකාශන පෙරළ කරන්නේ 2020 වසර වෙනුවෙන් කියලා. දැන් 2020 වසරේ දල ලාභ අනුපාතය 2019 දල ලාභ අනුපාතය සමග සංසන්දනය කරනවා.
පෙර වසරේ එම සමාන අනුපාතය සමග සංසන්දීමක් කරලා බලනවා. 2020 දළදාම අනුපාතය 30යි. 2019 කීයද? අපි දු 25යි. ඒ අනුව 5ක වර්ධනයක් තියෙනවා. ඒ අදාළ අනුපාතය ඊට කලින් වසරේ ඒ අදාළ අනුපාතය සමග සංසන්දනය කරන්න පුළුවන්. ඒතර ජංග වර්ෂය හා පෙර වර්ෂයට සමග සසඳන්න පුළුවන්. ඒතර ගිණුම් කරන අනුපාත සසඳීමට ලක් කරන එක ශේෂ්ත්‍රයක් තමයි ප්‍රවර්තන වසර හා පෙර වසර. ප්‍රවර්තන වසරේ අනුපාතය සමග එහා සමාන අනුපාතයේ පෙර වසරේ අනුපාතයත් එක්ක සංසන්දනය කිරීම තුළින් අපිට යම් යම් තීරණයන්ට එළඹෙන්නට පුළුවන්. සලකා බලන තවත් එකක් තමයි තවත් ශ්‍රේෂ්ඨයක් තමයි ආයතනයේ සමාන වෙනත් ව්‍යාපාර වල සමාන අනුපාත සමග. ඒ කර්මාන්තයේ ඉන්න සමාන වෙනත් ව්‍යාපාරයක් සමග. අපේ වෙළඳාම කරන අපේ ව්‍යාපාර කටයුතු කරන අපේ තරංකාරී වෙන සමාගමක් සමග අපේ මූලදත්ත සංසන්දනය කරන්න පුළුවන්. අනුපාත සංසන්දනය කරන්න පුළුවන්. අපේ තරංකාරී ආයතනයක් සමග. අපේ දළදාම අනුපාතය 30යි. අපේ තරංකාරී ආයතනයේ දළදාම අනුපාතය කීයද? 25ද 35ද 40ද ආදී වශයෙන්. අපේ අනුපාතයේ වෙනත් සමාන ව්‍යාපාරයක් සමග ඒ අනුපාතය සමග සංසන්දන්න පුළුවන්. මම මේ කතා කරන්නේ ගිණුම් කරන අනුපාත සංසන්දීමට ලක් කළ හැකි ශේෂ්ත්‍ර. ප්‍රධාන වශයෙන් අපේම ව්‍යාපාරයේ පසුගිය වසරවල තොරතුරු සමග. දෙක අපේ ව්‍යාපාරය සමග සමාන වෙනත් ව්‍යාපාර සමග. 3 ආයතනයේ ඇතුළත් වන කර්මාන්තයේ අනුපාත සමග. කර්මාන්තය ගත්තාම ආයතනයේ නියෝජනය වන කර්මාන්තයක් තියෙනවනේ. දැන් අපි තමයි බිස්කට් නිෂ්පාදනය කරන ආයතනය. කියන්නේ බිස්කට් කර්මාන්තය. අපි ඇඟලුම් නිෂ්පාදනය කරන ආයතනය. කියන්නේ ඇඟලුම් කර්මාන්තය. ඒ කර්මාන්තයේ පොදු අනුපාත තියෙනවා. ඒක අපි තුමු අපේ ආයත දළදාම අනුපාතය 25යි. ඒ කර්මාන්ත දළදාම අනුපාතය 20යි. කර්මාන්තයේ සියලුම ආයතන සලකා බලලා හදපු පොදු අනුපාත තියෙනවා. ඒ අනුපාත සමග අපි සසඳන්න පුළුවන්. කර්මාන්තයේ අනුපාතය කීයද අපේ අනුපාතය කීයද? අපේ අනුපාතය ඊට වඩා වැඩිද අඩුද යහපත්ද අයහපත්ද කියන එක බලන්න පුළුවන් කියන්නේ. මම මේ කියන්නේ සසඳීම කළ හැකි ශේෂ්ත්‍ර. ඊළඟට පුරෝගතනය කළ අනුපාත සමග. සාමාන්‍ය හුඟක් වෙලාවට අපි ව්‍යාපාර අනාගතය වෙනුවෙන් යම් ගණනය කිරීම ඇස්තමේන්තු කිරීම කරනවා. ඒ වගේම අනුපාතත් අපි යම් ඇස්තමේන්තුගත අනුපාත හදනවා. ඒ ඇස්තමේන්තුගත අනුපාත සමග අපේ සත්‍ය අනුපාත සසඳීම කරන්න පුළුවන්. අපි මේ වසරේ ගණනය කරනවා ඉදිරි වසරේ දළදාම අනුපාතය 30ක් ඇස්තමේන්තු කරනවා. ලබන අවුරුද්ද අපි 2022 වසරනේ 22 වසරේ ඇස්තමේන්තුවක් ගන්නවා හදනවා 2023 වසරේ සඳහා දළදාම අනුපාතය 30ක් විය යුතුයි කියලා. අපි 30ක දළදාම අනුපාතයක් පවත්වා ගන්න අපේක්ෂා කරනවා. අපි 2023 වසරට ගියාම පුළුවන් සත්‍ය දළදාම අනුපාතය හදලා නිර්මාණය කරලා ගණනය කරලා සත්‍ය දළදාම අනුපාතයයි අපි ඇස්තමේන්තු කළ දළදාම අනුපාතයයි සංසන්දනය කරන්න පුළුවන්. අපි ඇස්තමේන්තු කළා 30කට හැබැයි ආවි 22යි. ආදී වශයෙන්. ඒතර මෙතෙන්දී මතක තියාගන්න ව්‍යාපාරික අනුපාත ගණනය කිරීම කළ යුතුයි. අනුපාත විශ්ලේෂණයේදී එක් අපි කලින් නම් කළ අනුපාත ගණන වර්ගීකරණයට දාලා අනුපාත ගණනය කළ යුතුයි. ඒ අනුපාත ඒ වගේම සසඳීම කළ යුතුයි. සසඳීම කළ හැකි ශ්‍රේෂ්ඨතම මම ඔය කිව්වේ එක ප්‍රවර්තන අපි ආයතනයේ පසුගිය ව්‍යාපාර සමග පසුගිය වසර සමග ප්‍රවර්තන වසර හා පෙර වර්ෂ සමග සසඳන්න පුළුවන්. දෙක ආයතනයේ තොරතුරු වෙනත් සමාන ව්‍යාපාරවල අනුපාත සමග සසඳන්න පුළුවන්. 3 ආයතනයේ අනුපාත කර්මාන්තයේ අනුපාත සමග සසඳන්න පුළුවන්. 4 ආයතනයේම පුරෝගතනය කළ අනුපාත සමග සසඳන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ගිණුම් කරන අනුපාත සසඳීම කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ අපට හඳුනා ගන්නට පුළුවන්. හොඳයි. අපි ඊළඟට බලමු ගිණුම් කරන අනුපාත වර්ගීකරණය කරන්න. ගිණුම් කරන අනුපාත වර්ගීකරණය. පහත් සඳහන් ආකාරයට ගිණුම් කරන අනුපාත වර්ග කර දැක්වීම කර හැකිය. ළමයි ගිණුම් කරන අනුපාත වර්ගීකරණය කිරීමෙන් බලනවා විශ්ලේෂණය කරන ශේෂ්ත්‍රය. විශ්ලේෂණයට භාජනය කරන ශේෂ්ත්‍රය අනුව ඊට පාදක කරගන්නා ගිණුම් කරන අනුපාත වර්ගයක් තියෙනවා. වර්ගීකරණයක් තියෙනවා. වර්ගයක් තියෙනවා. ඒ අනුව දැන් ආයතනයේ ද්‍රවශීලතාවය මෙන්න බලන්න අවශ්‍ය නම් අපි ඒ සඳහා ප්‍රයෝග කරගන්නා ගිණුම් කරන අනුපාත නම් කරනවා ද්‍රවශීලතා අනුපාත කියලා.
ආයතනයක ද්‍රවශීලතාවය මැන බැලීම සඳහා පිළිල කරන අනුපාත. ද්‍රවශීලතා අනුපාත කියලා අපි නම් කරනවා. පස්සේ අපි දීර්ඝ වශයෙන් හඳුනා ගැනීම කරමු. ඊළඟට 2 ආයතනයේ ප්‍රාග්ධන ව්‍යුහය නැත්නම් තෝලනය අධ්‍යයනය කිරීමට අවශ්‍ය නම් අපේ සඳහා හදන අනුපාත අපි නම් කරනවා තෝලන අනුපාත කියලා. ප්‍රාග්ධන ව්‍යුහය මැන බැලීම සඳහා හදන අනුපාත තෝලන අනුපාත කියලා කියනවා. ආයතනයේ ලාභදායීත්වය මැන බැලීම සඳහා ආයතනයේ ලාභදායීත්වය මැනීමට අවශ්‍ය නම් ඒ ලාභදායීත්වය මැන බැලීම සඳහා හදන අනුපාත අපි කියනවා ලාභදායීත්ව අනුපාත කියලා. ලාභදායීත්ව අනුපාත. 4. ආයතනයේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය මැන බැලීමට අවශ්‍ය නම් ඒ සඳහා පිළිල කරන අනුපාත අපි කියනවා ක්‍රියාකාරී අනුපාත කියලා. ක්‍රියාකාරී අනුපාත. 5. කොටස් හිමියන්ගේ ප්‍රතිලාභ සමාගමේ කොටස් හිමියන්ගේ සමාගමේ ආයෝජකයින් සඳහා ආයෝජකයින්ගේ ප්‍රතිලාභ මැන බැලීම සඳහා අපි අනුපාත පිළිල කිරීමක් කරනවා නම් ඒ අනුපාත අපි නම් කරනවා ආයෝජකයින්ගේ අනුපාත නැත්නම් ආයෝජන අනුපාත කියලා. ඒතර මේ අනුව අනුපාත නම් කරලා තිබෙන්නේ අනුපාත වර්ග කර තිබෙන්නේ ඒ අනුපාතය මැන බැලීම සඳහා යොදා ගන්නා ශ්‍රේෂ්ඨය අනුව. මතකයිනේ ආයතන ද්‍රවශීලතාවය මැනීමට අවශ්‍ය නම් මොකක්ද හදන අනුපාත ද්‍රවශීලතා අනුපාත. ආයතනය ප්‍රාග්ධන ව්‍යුහය හඳුනා ගන්න අවශ්‍ය නම් පිළිල කරන අනුපාත අපි කියනවා තෝලන අනුපාත කියලා. ආයතනයේ ලාභදායීත්වය මැන බැලීමට අවශ්‍ය නම් ඒ සඳහා පිළිල කරන අනුපාත අපි කියනවා මොකද්ද තෝලන ලාභදායීත්ව අනුපාත කියලා. ආයතනයේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය මැන බැලීමට අවශ්‍ය නම් ඒ සඳහා පිළිල කරන අනුපාත අපි කියනවා ක්‍රියාකාරී අනුපාත කියලා නේද? 5 කොටස් හිමියන්ගේ ප්‍රතිලාභ විත ආයෝජකයන්ගේ ප්‍රතිලාභ මැන බැලීමට අවශ්‍ය නම් ඒ සඳහා පිළිල කරන අනුපාත අපි කියනවා මොනවද? ආයෝජකයන්ගේ අනුපාතය නැත්නම් ආයෝජන අනුපාත කියලා. පැහැදිලි නේද? මේ විදිහට අපිට අනුපාත කොටස් 5කට වර්ගීකරණය කරන්න පුළුවන්. ද්‍රවශීලතා අනුපාත, තෝලන අනුපාත, ලාභදායීත්ව අනුපාත, ක්‍රියාකාරී අනුපාත සහ ආයෝජකයන්ගේ අනුපාත වශයෙන්. දැන් අපි ඉගෙන ගමු ඊළඟට මේ එක් එක් වර්ගයට අදාළ අනුපාත කියන්නේ මොකක්ද හඳුනා ගමු. ඊට අනුපාතය ගණනය කරන ආකාරය බලමු. ඊට පස්සේ ගණනය කිරීමේ අවශ්‍යතාවය මොකක්ද කියලා බලමු. ඒ වගේම සසඳීම කරන ආකාරය බලමු. මේ හැම අනුපාතයක් යටතේම ඒ දේවල් අපි අධ්‍යයනය කළ යුතුයි. අනුපාතය හඳුනා ගැනීම, අනුපාතය ගණනය කිරීම, අනුපාතය ගණනය කිරීමේ අවශ්‍යතාවය, අනුපාතය සසඳීම පෙර වර්ෂ සමග ඒ වගේම සමාන ව්‍යාපාර සමග අර කිව් විදිහට සංසන්දනය කිරීම කරන්න පුළුවන්. හොඳයි. අපි නම් මුලින්ම හඳුනා ගන්න උත්සාහ කරනවා ද්‍රවශීලතා අනුපාත ගැන. ආයතන ද්‍රවශීලතාව මැන බැලීම සඳහා සකස් කරන අනුපාත ද්‍රවශීලතා අනුපාත ගැන. මේ ද්‍රවශීලතා අනුපාත යටතේ අපි කතා කරනවා ද්‍රවශීලතා අනුපාත හඳුනා ගැනීම හා වැදගත්කම ඒ වගේම ඒ අනුපාත වර්ගීකරණය. ද්‍රවශීලතා අනුපාතත් නැවත කොටස් දෙකකට බෙදෙනවා. ජංගම අනුපාත හා ශනික අනුපාත කියලා ප්‍රධාන අනුපාත දෙකක් හදනවා. ඒ අනුපාත ගණනය කිරීම හා සසඳීම කරලා බලනවා. ගණනය කරන මුලින්ම ඊට පස්සේ ප්‍රවර්තන වසර හා පෙර වසර සමග සසඳනවා. ඒ වගේම ගණනය කරන අනුපාතයේ සමාන ව්‍යාපාර සමග සසඳීම කරනවා. හරි නේද? ඒක තමයි අපි මේ ද්‍රවශීලතා අනුපාත තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අනුපාතය හඳුනා ගැනීම ඒකේ වැදගත්කම, ගණනය කරන ආකාරය, පෙර වසර හා අනෙකුත් ව්‍යාපාර සමග සසඳීම කළ යුතු ආකාරය, කරන ආකාරය. එහෙනම් අපි ඉස්සලාම් බලමු ද්‍රවශීලතා අනුපාතය කියන්නේ මොකක්ද? ළමයි ද්‍රවශීලතා අනුපාත කියලා කියන්නේ ආයතනයක ද්‍රවශීලතාවය මැන බැලීම සඳහා සකස් කරන අනුපාත. ආයතනයක ද්‍රවශීලතාවය කියලා අපි අදහස් කරන්නේ ආයතනයක කෙටි කාලීන ණය ගෙවීමේ හැකියාව, කෙටි කාලීන නොබුන්නත් භාවය මැන බැලීම සඳහා හදන අනුපාත. ආයතනයක කෙටි කාලීන වශයෙන් නොබුන්නත්ද නැද්ද? කෙටි කාලීන ණය ගෙවීම ශක්තිමත්ද නැද්ද? කෙටි කාලීන මූල්‍ය ශක්තිය දුර්වලද යහපත්ද? යනාදී වශයෙන් මැන බැලීම සඳහා සකස් කරන අනුපාත තමයි අපි නම් කරන්නේ ද්‍රවශීලතා අනුපාත කියලා. මේ බලන්න ආයතනික ද්‍රවශීලතාවයේ මැන බැලීම සඳහා භාවිතා කළ හැකි අනුපාත ද්‍රවශීලතා අනුපාත ලෙස හඳුන්වනවා. ද්‍රවශීලතාවය යන්නේ අදහස් කරන්නේ ආයතනයේ කෙටි කාලීන බැඳීම් නැත්නම් වගකීම් වලට ආයතනන මුහුණ දීමට තිබෙන හැකියාවයි.
මෙම අනුපාත කෙටි කාලීන වත්කම් හා වගකීම් භාවිතයෙන් ගණනය කරනු ලබයි. ආයතනයක ද්‍රවශීලතාවයේ මැන බැලීම සඳහා පහත් සඳහන් අනුපාත මූලික වශයෙන් පිළිල කරනවා. කෙටි කාලීන ණය ගෙවීමට හැකියාව මැන බැලීම සඳහා කෙටි කාලීන වත්කම් හා කෙටි කාලීන වගකීම් තත්ත්වය මැන බැලීම සඳහා පිළිල කරන අනුපාත දෙකක් තිබෙනවා. එකක් අපි කියනවා ජංගම අනුපාතය, අනික අපි කියනවා ක්ෂණික අනුපාතය කියලා. ජංගම අනුපාතය කියන්නේ මොකක්ද? ජංගම අනුපාත. ඊට කලින් අපි හඳුනා ගැනීමක් කරමු ද්‍රවශීලතා අනුපාත පිළිල කිරීමේ වැදගත්කම. ද්‍රවශීලතා අනුපාතයක් පිළිල කරන්නේ ප්‍රධාන වශයෙන් මම කියවන කෙටි කාලීන නුගුණත් ද්‍රවය මැන බැලීම කියලා. වැදගත්කම අපිට මෙහෙම කරුණු දෙකක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් තමයි ජංගම වගකීම් නිරවුල් කිරීම නැති හැකියාව පෙන්වුම් කිරීමට. ඒ කියන්නේ ද්‍රවශීලතා අනුපාත මැන බැලීමෙන් අපේක්ෂා කරන එක අරමුණක් තමයි ව්‍යාපාරයේ ජංගම වගකීම් පියවීමට තිබෙන හැකියාව මැන බලන්න. ජංගම වගකීමක් පියවන්න කොච්චර ආයතනයේ මූල්‍ය හැකියාවක් තිබෙනවද? ඒක අපි ජංගම අනුපාත තුලින් හා ක්ෂණික අනුපාත තුලින් හඳුනා ගන්නවා. ඒ වගේම දෙක කෙටි කාල මූල්‍ය ශක්තිය හා නොබුන්වත් භාවයේ මැනීමේ මින්නුමක් ලෙස යොදා ගැනීම. මේ තුලින් ජංග වගකීම් පියවීමට හැකියාව තුලින් ආයතනයේ කෙටි කාල වශයෙන් බුන්නක්ද නැද්ද? කෙටි කාල වශයෙන් ආයතනයේ මූල්‍ය ශක්තියක් තිබෙනවද දුර්වලතාවයක් තිබෙනවද කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. මේ තමයි ද්‍රවශීලතා අනුපාත පිළිල කිරීමේ වැදගත්කම. ආයතනයේ කෙටියෙන් කිව්වොත් බොහොම සරලව කිව්වොත් කෙටි කාලීන නුබුන්නත් භාවය මැන බැලීමට. කෙටි කාලීන වශයෙන් ආයතනයේ මූල්‍ය ශක්තිය මැන බැලීමට. තවත් සරලව කිව්වොත් ජංගම වගකීම් පියවීමට තිබෙන හැකියාව මැන බැලීමට. මේ සඳහා පිළිල කරන අනුපාත දෙකෙන් එකක් තමයි මම කිව්වා ජංගම අනුපාතය. ජංගම අනුපාතයට අපි තවත් නමක් යොදා ගන්න පුළුවන්. කාරක ප්‍රාර්ථන අනුපාතය කියලා කියන්න පුළුවන්. මොකද්ද මේ ජංගම අනුපාතය හෙවත් කාරක ප්‍රාග්ධන අනුපාතය කියලා කියන්නේ? බොහොම සරලව කිව්වොත් ළමයි ආයතනයේ එක ජංගම වගකීමක් පියවීම සඳහා ජංගම වගකීම් පියවීම සඳහා ජංගම වත්කම් කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද කියන එක මැන දක්වන අනුපාතය අපි කියනවා ජංගම අනුපාතය කියලා. තවත් විදිහකින් කිව්වොත් එක ජංගම වගකීමක් පියවීම වෙනුවෙන් ජංග වත්කම් කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද? එක ජංගම වගකීමක් පියවන්න ජංග වත්කම් කවර ප්‍රමාණයක් තිබෙනවාද කියන එක පෙන්눔 කරන අනුපාතය අපි කියනවා ජංගම අනුපාතය කියලා. ජංගම වගකීම් පියවන ජංගවත්කම් කොච්චර තිබුණාද? ඒක ජංගවත්කම් කො සියලුම ජංගවත්කම් ඇතුළත් වෙනවා. තොගය, වෙළඳ නායකයෝ ඉදිරියට ගෙවූ වියදම්, වගේ ලැබිය යුතු ආදායම්, ඒ වගේම මුදල් හා මුදල් සමාන දේ ඔක්කොම ඇතුළත් වෙනවා. ජංග වගකීම් කො සියලුම ජංග වගකීම්. වෙළඳ නැහිමේ වෙළඳ ගෙවිය යුතු දේ, උපචිත වියදම්, බැංකු අයරාව, සියලුම ජංග වගකීම් ඇතුළත් වෙනවා. මේ සියලුම ජංගම වගකීම් පියවන්න ජංගවත්කම් කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද කියන එක තමයි මේ ජංගම අනුපාතය තුලින් පෙන්눔 කිරීමට උත්සාහ කරන්නේ. ආයතනයේ කෙටි කාලීන නොබුන්නත් බව මැනීම සඳහා ජංගම අනුපාතය භාවිතා කරයි. දැන් පොදුවේ මම කියන්නේ ද්‍රවශීලතා අනුපාත හදන්නේ කෙටි කාලීන නොබුන්නත් බව මැන බැලීම සඳහා තමයි. ඒක නේ ජංගම අනුපාතය තුලත් ඒ දෙම වෙනවා. එසේ නොමැතිනම් ජංගම වගකීම් රුපියලක් සඳහා ඇති ජංගවත්කම් රුපියල් ප්‍රමාණය මෙම අනුපාතය තුලින් විදහා දක්වනවා. එතෙන් ජංග වගකීම් පියවා දැමීමට ජංග වත්කම් කොපමණ තිබෙනවාද කියන එක සොයා බැලීම. මේ සඳහා ජංගම අනුපාතය අපි හදන්නේ මේ විදිහට. ජංගම අනුපාතයේ සමානයි සූත්‍රයේ ජංග වත්කම් බෙදීම ජංග වගකීම්. ජංගම වත්කම් වලින් ජංග වත්කම් වල අගය ජංග වගකීම් වල අගයෙන් බෙදුවාම එන උත්තරය අපි කියනවා මොකද්ද? ජංගම අනුපාතය කියලා. දැන් අපි තුමු මේකට සංඛ්‍යා අපි ආදර්ශ කිරීමක් කරමු. ජංග වත්කම් තියෙනවා කියමු 2000ක්. ජංග වගකීම් තියෙනවා 1000ක්. එතකොට ජංග වත්කම් 2000 ජංග වගකීම් 1000යි. එතකොට අපි කියනවා ජංගම අනුපාතය දැන් මේ බෙදලා බලන්න. මේක බෙදුවම ඉතින් දෙක බෙදීම එක නේද? දැන් මේ ජංගම අනුපාතය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තනි සංඛ්‍යාවක් වශයෙන් එතන අනුපූරකයක් ලෙස. තනි සංඛ්‍යාවක් වශයෙන් ඉදිරිපත් කරාම දෙක බෙදීම එකනේ. උත්තර කීයද? 2යි. ඔහොම කියන ප්‍රජංගම අනුපාතය 2යි. ඒක තේරුම එක ජංගම වගකීමක් පියවන්න ජංගවත්කම් දෙකක් තියෙනවා කියන එකයි. එහෙම නැත්නම් මෙහෙමත් කියන පුළුවන් හෝ මෙහෙම කියන පුළුවන්. දෙක දෙකයි. දෙක යට එකනේ.
දෙකට එකයි. මේකේ තේරුම එක ජංගම වගකීමක් පියවන්න ජංගවත්කම් දෙකක් තියෙනවා කියන එකයි. මේ අදහස දෙකම එකයි. ජංගමානුපාතය 2යි කියලා આવොත් ඒ කියන්නේ ජංගම වගකීමක් පියවීම සඳහා ජංගවත්කම් දෙකක් තියෙනවා. එක ජංග වගකීම ජංගවත්කම් දෙකයි. එහෙම නැත්නම් අතර ඒකෙදි පරිසංඛ්‍යාවක් වශයෙන් ඉදිරිපත් කරන ජංගවත්කම් ප්‍රමාණය. ඒක යටින් ගම්ම වෙනවා ජංග වගකීමක් සඳහා තිබෙන ජංගවත්කම් ප්‍රමාණය තමයි කියන එක. එහෙම නැත්නම් මෙහෙම කියන්න පුළුවන් දෙකට එකයි. මෙතන එක කියන්නේ ජංග වගකීම. එක ජංග වගකීමක් පියවීම සඳහා ජංගවත්කම් දෙකක් තියෙනවා කියන එක. හැම වෙලාවෙම මේ ජංගමානුපාතය ඉදිරිපත් කිරීමේදී අපි යොදාගන්නේ මේ අනුපූරකයක් වශයෙන් හෝ තනි සංඛ්‍යාවක් වශයෙන් ඉදිරිපත් කිරීම. ඒකෙන් අපේක්ෂා කරන්නේ එක ජංගම වගකීමක් සඳහා ජංගවත්කම් කීයක් තියෙනවද කියන එක පෙන්වන්න කිරීම. මේකයි තීරණය කිරීමට අවශ්‍ය වන්නේ. ජංගම වගකීමක් පියවන්න ජංගවත්කම් ප්‍රමාණය. උතර හැම වෙලාවෙම ජංගම වගකීම් ප්‍රමාණය එකයි කියලා ගන්න ඕනේ. ජංග වගකීම අගේ රුපියල් වලින් කීයක් තිබ්බත් අපි ගන්නවා එකක් කියලා. එක නම් ජංගවත්කම් ප්‍රමාණය කීයක්ද කියන එක. දැන් මෙතන නම් ජංගවත්කම් දෙකක් 2000ක් තියෙනවා ජංග වගකීම් 10ක් තියෙනවා දෙගුණයක් තියෙනවානේ. ඒක දෙක හෝ දෙකට එක. සාමාන්‍ය ව්‍යාපාරික ජංගමානුපාතයේ යහපත් කියලා කියන්නේ මේ වගේ ස්වරූප තත්වයක්. දෙකට එක. ඒ කියන්නේ එක ජංග වගකීමක් පියවන්න ජංගවත්කම් දෙකක්. ඒ කියන්නේ දෙගුණයක් තිබෙනවා නම් ජංග වගකීම් වලට සාපේක්ෂව ජංගවත්කම් දෙගුණයක් තිබීම ආයතනයේ කෙටි කාලීන මූල්‍ය තත්ත්වයේ යහපත්. ඒ කියන්නේ ජංග වගකීම් පියවන්න හොඳ ශක්තියක් තිබෙනවා. හේතුව ජංග වගකීම් සියලුම දෙනා එකවර මුදල් ඉල්ලුවත් ආයතනවල ගෙවන්න හැකියාවක් තියෙනවා. ජංගවත්කම මොකද ජංග වගකීම් පියවන්න වෙන්නේ ජංගවත්කම් වලින්. ඒකයි මේක ජංගවත්කම් සහ ජංග වගකීම් ගන්න. මොකද නැහිමියන්ට මුදල් ගෙවන්න ආයතනයේ ගොඩනැගිලි විකුණලා සල්ලි ගන්න නැහැ නේ. නැහිමියන්ට මුදල් ගෙවන්න ආයතනයේ මේ යන්ත්‍රයක් විකුණලා සල්ලි ගන්න නැහැ නේ. නැහිමියන්ට මුදල් ගෙවන්නේ ජංගවත්කම් වලින් තමයි. තොග විකුණලා හරි ණයගෙතියන්ගේ මුදල් ලබාගෙන හරි බැංකුවේ තියෙන මුදල් වලින් හරි ගෙවන්න වෙන්නේ. ජංග වගකීම් සියල්ලම පියවීම සඳහා උපයෝග කරගන්නේ ජංගවත්කම්. දීර්ඝකාලවත්කම් ජංගම නොවනවත්කම් විකුණලා ජංග වගකීම් පියවන්න සාමාන්‍ය සිද්ධ වන්නේ නැහැ. ඒ නිසා ජංගවත්කම් තමයි ජංග වගකීම් සඳහා යොදාගන්නේ. ඒ නිසා මෙන්න මේ වගේ තත්ත්වයක් ඉතා යහපත් තත්ත්වයක්. මේ දෙකට එක හෝ ඊට වැඩියෙන් තුනට එක හතරට එක තවත් හොඳයි. අවම වශයෙන් ජංග වගකීම් වගේ දෙගුණයකට එහා ආයතන ජංගවත්කම් තිබීම යහපත්. හැබැයි ඉදිරිපත් කිරීමේදී හැම වෙලාවෙම ජංගම වගකීම් එකක් කියලාමයි ගන්නට ඕනේ. දැන් මේ වගේ බලන්න උදාහරණ මම පෙන්නනම්. දැන් මෙතන අපිට ජංගවත්කම් 1500යි ජංග වගකීම් 10යි. දැන් මේක අපි ඉදිරිපත් කරන්නේ 1500 බෙදීම 10නේ. දැන් මෙතන එකපාරට මේක අපි ඉදිරිපත් කරන්නේ මෙහෙමයි. 1500 බෙදීම 10 යන 10 එකයි කියලා ගන්නනේ. එතකොට මේක 1.5යි. හෝ 1.5ට එකයි. 1510න් බෙදුවා 1.5යි. මේ බලන්න මේ අර කැන්තේ ආදාන එදලා බලන්න ඉදිරියට තමයි එන්නේ මේ 1500 බෙදීම 10. මම 1.5නේ. 1.5 කියලා ලියනවා. එතකොට 1.5ට එකයි. කියන්නේ එක ජංග වගකීමක් පියවන්න ජංගවත්කම් තියෙන ඒ වගේ එකමාරක් කියන එක. මේක කවදාකවත් මෙහෙම ලියන්න එපා. දැන් මේක 500 බෙදුවා මෙතන 503යි යට 502යි. කොහොම ලියන්න එපා. දෙකෙන් 3යි. එහෙම නැත්නම් 3ට 2යි. එහෙම ලියන්න එපා. දැන් 3ට 2යි කියලා ලියුවාම නිකන් දැන් මේක වැරදි අදහසක් ආ. ඒක සංඛ්‍යාත්මකව හරි තමයි. නමුත් ඒකේ අනුපාතයේ ප්‍රයෝජන ගන්න තියෙන හැකියාව අඩුයි. ජංගම අනුපාතය 3ට 2යි. ඒ කියන්නේ ජංගම වගකීම් දෙකකට ජංගවත්කම් 3ක් තියෙනවා. ගණිතමය වශයෙන් හරි ඒක. නමුත් ඒකේ අර ප්‍රයෝජන අඩුයි. ඊට වඩා මෙහෙම ඉදිරිපත් කරන වඩා ගැම්මක් තියෙනවා නේද? එක ජංග වගකීමක් පිළිවෙල ජංගවත්කම් එකමාරක් 1.5ක් තියෙනවා. හරි? මෙහෙම බලන්න. ජංගවත්කම් 500යි ජංග වගකීම් 10යි. එතන මෙතන අපි ලියන්නේ 0.5යි හෝ 0.5ට එකයි. ඒ කියන්නේ එක ජංග වගකීමක් පියවන්න ජංගවත්කම් තියෙන්නේ කොච්චරද? 0.5යි. මේක ආයතනවල කෙටි කාලේ නුබුණත් භාවයේ අයහපත්. දුර්වලයි. මේක අපි යහපත් කියලා සලකන්නේ දෙකට එක හෝ ඊට වැඩියෙන් තිබීම.
අඩුතරමින් එක ජංගම වගකීමක් පියවීමට ජංගම වත්කම් දෙකක්වත් තිබිය යුතුයි. ඒකට වැඩිම තියෙනවා හොඳයි. දෙකක්වත් තිබිය යුතුයි. ආයතනික හොඳ මූල ස්ථාවරත්වයක් තිබෙනවා නම් ආයතනික කෙටි කාලීන මූල ශක්තිය යහපත් කියන්නේ මේ වගේ අවස්ථාවක. ඒතර ඉදිරිපත් කරන්න මේ විදිහට හැම වෙලාවම එක තනි සංඛ්‍යාවක් වශයෙන් එහෙම නැත්නම් ජංග වගකීම එකයි කියලා සලකලා ජංග වත්කම් ප්‍රමාණය ඊට මෙහා පැත්තෙන් දානවා. 2ට 1 1ට 1 1.5ට 1 0.5ට 1 ආදී වශයෙන්. පැහැදිලි නේද? මෙන්න ජංගම අනුපාතය. දැන් පැහැදිලි නමයි ජංගම අනුපාතය කියන්නේ මොකක්ද කියලා නේද? ඊළඟට අපි ගන්නවා ෂණික අනුපාතය. ද්‍රවශීලතා අනුපාතවල තවත් එකක් තමයි ෂණික අනුපාතය. දැන් මේකට ද්‍රවශීලතා අනුපාතය කියලා අපි කියනවා. නමුත් ද්‍රවශීලතා අනුපාත වර්ගයක් තමයි වඩා ගැළපෙන වචනේ. වඩා භාවිතය තියෙන ෂණික අනුපාතය. මොකද ඇතම් කාලවලදී මේක ද්‍රවශීලතා අනුපාතය කියලා මේකත් හඳුන්වනවා. දැන් වැඩිපුරම භාවිතය තියෙන ෂණික අනුපාතය. ද්‍රවශීලතා අනුපාත වර්ග දෙක. ජංගම අනුපාතය, ෂණික අනුපාතය. මේකෙන් කියන්නේ ජංගම වගකීමක් පියවන ෂණිකව ඇති ෂණික වත්කම් ප්‍රමාණය කොපමණද? ඒ කියන්නේ ජංගම අනුපාතයෙන් ගණන් බැලුවේ ජංගම වගකීමක් පියවීම සඳහා පවතින ජංග වත්කම් ප්‍රමාණය. නමුත් ඒ ජංග වත්කම් අපිට නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන් ෂණික වත්කම් හා ෂණික නොවන වත්කම් කියලා. ෂණික නොවන වත්කම් කියන්නේ ෂණිකව මුදල් කරගත නොහැකි වත්කම්. ෂණික වත්කම් කියන්නේ ඕන වෙලාවක ඉතා පහසුවෙන් මුදල් කරගත හැකි වත්කම්. දැන් ජංග වත්කම් වල තිබෙන සමහරක් වත්කම් ෂණිකව මුදල් කරගන්න බෑ. දැන් මේ අනුපාතය මැනීමෙන් අපේක්ෂා කරන්නේ ෂණිකව ජංග වගකීම් හිමියන් ෂණිකව මුදල් ඉල්ලා සිටියොත් අපිට ඊට මුහුණ දීමට තිබෙන හැකියාව. අපි තුන් අපේ ජංග වගකීම් සියල්ල එකවර මුදල් ඉල්ලනවා ෂණිකව. ඒතර අපිට එකවර මුදල් ගෙවීමට තියෙන හැකියාව මැනවීම සඳහා හදන අනුපාතය. ඒතර අපි සාමාන්‍යයෙන් පිළිගන්නවා ෂණිකව මුදල් කිරීමට අපහසු වත්කමක් වශයෙන් සලකනවා තොගය. ජංග වත්කමක් වශයෙන් තිබුණාට ආයතනයේ තියෙන බහඬ තොගය ෂණිකව කියන්නේ සාමාන්‍ය මිලට විකිණීම අඩු මිලට විකුණලා දෙන්න පුළුවන් වෙයි. සාමාන්‍ය මිලට විකුණ ගන්න යනකොට ෂණිකව මුදල් කිරීමට අපහසු වත්කමක් වශයෙන් ද්‍රවශීලතාවයෙන් අඩු වත්කමක් වශයෙන් අපි සලකන්නේ තොගය. ජංග වත්කම් වල තියෙන වත්කම් වලින් තොගය ද්‍රවශීලතාවයෙන් තරමක් අඩුයි. ෂණිකව උපලබ්ධ කරන්න බැරි වත්කමක් සලකන්නේ සාමාන්‍ය මිලට. ඒ වගේම සමහරක් ඉදිරියට කළ ගෙවීම. අපිට ඉදිරියට කළ ගෙවීම ආපහු නහිමියන් මුදල් ඉල්ලුවා කියලා අපිට ආපහු ගන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි තුන් නගර සභාවට වරිපණම් ගෙවනවා. ඉදිරියට ගෙව වරිපණම් තියෙනවා. නහිමිය අපෙන් සල්ලි ඉල්ලන හදිසියේ අපිට අර ඉදිරියට ගෙව වරිපණම් ආපහු ගන්න පුළුවන්ද? බෑ. ඒක ඉතින් ඒ කාලේ පියවලා යනකම් තියෙන හරින්න ඕන. ඉදිරියට ගෙව රක්ෂණ ආපහු ගන්න බෑ අපිට නේ. ඒක සාමාන්‍යයෙන් අපි ෂණික නොවනවත්කම්සේ සලකන්නේ තොගේ අනිවාර්යයෙන්මයි. ඒ වගේම ඇතම් ඉදිරියට ගෙවීම. කියන්නේ බොහෝමයක් ඉදිරියට ගෙව වියදම්. ඉදිරියට ගෙව රක්ෂණ, ඉදිරියට ගෙව වරිපණම් අපිට ආපහු අය කර ගැනීම හැකියාවක් නැහැ ෂණිකව. ඒ නිසා අපි ඒව ජංග වත්කම් වලින් තොගය ඉදිරියට ගෙව වියදම් වගේ වත්කම් අයින් කරනවා. අයින් කරලා ෂණිකව උපලබ්ධ කළ හැකි වත්කම්, හේවත් ෂණික වත්කම් හා ජංග වගකීම් අතර සම්බන්ධතාවය මැන බලනවා. එක ජංග වගකීමක් පියවීම සඳහා ෂණික වත්කම් කොපමණ තිබෙනවාද කියලා මැන බලනවා. ෂණික වත්කම් ගැනීමේදී ජංග වත්කම් වල අඩංගු තොගය අයින් කරනවා. ඒ වගේම ඉදිරියට ගෙව වියදම් තුනත් අයින් කරනවා. අනික් වත්කම් ගන්න පුළුවන්. අනික් වත්කම් ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙළඳ ණයගැතිය ගන්න පුළුවන්, බැංකු ශේෂය ගන්න පුළුවන්, ලැබී යුතු ආදායම් ගන්න පුළුවන්. හරිද? ඒ අනුව මෙතන ජංග වගකීම් සහ ෂණික වත්කම් අතර ඇති සම්බන්ධතාවය ෂණික අනුපාතය ලෙස හඳුන්වයි. ෂණික වත්කම් නැතොත් ද්‍රවශීල වත්කම් යනු ජංග වත්කම් වල අඩංගු තොගය සහ ඉදිරියට කළ කෙවීම අඩු කළ පසු ජංග වත්කම් ය. සූත්‍රය තමයි ෂණික වත්කම් බෙදීම ජංග වගකීම්. ජංගම අනුපාතය මැන බැලුවේ ජංග වත්කම් බෙදීම ජංග වගකීම්. මේකෙදි ෂණික වත්කම් බෙදීම ජංග වගකීම්. ෂණික වත්කම් වශයෙන් අපි සලකන්නේ ජංග වත්කම් වලින් අඩු කරනවා තොගය හා ඉදිරියට කළ කෙවීම. මේ අනුපාතය එකට එකක් වශයෙන් සැලකීම යහපත් කියලා කියනවා. අඩුතරම මේක ජංග වගකීමක් පියවන්න ෂණික වත්කම් එකක් තිබීම යහපත් කියලා කියනවා. අපි දැන් බලමු ගණනය කරන ආකාරය. අපි තුමු ෂණික වත්කම් තියෙනවා 10ක්. ජංග වගකීම් තියෙනවා 10ක්. දැන් මේක ඉදිරිපත් කරන්නේ 10 බෙදීම 10 කියන්නේ 1යි. එහෙම නැත්නම් එකට එකයි. ෂණික වත්කම් තියෙනවා 1500ක්. ජංග වත්කම් තියෙනවා 10ක්. ජංග වගකීම් 10ක් තියෙනවා. ෂණික වත්කම් 1500 ජංග වගකීම් 10ක් තියෙනවා. ඒතර අනුපාතය වශයෙන් ගන්නේ 1500 බෙදීම 10 කියන්නේ 1.5යි.
හෝ 1.5ට එකයි. මේකේ ජංග වගකීම හැම වෙලාවෙම එකයි කියලා ගන්නට ඕනේ. එක ජංගම වගකීමක් පියවීම සඳහා පවතින ක්ෂණික වත්කම් ප්‍රමාණය තමයි මේකේ ඉදිරිපත් කරන්නේ. ක්ෂණික වත්කම් ගන්නකොට තොග අයින් වෙනවා. ඒ වගේම තිබුණොත් ඉදිරියට ගෙවිය යන පන් කරන්නේ. ජංග වත්කම් වලින්. පැහැදිලි නේද? උතර මේ අනුපාත දෙකෙන්ම ජංගම අනුපාතය හා ක්ෂණික අනුපාතික අනුපාත දෙකෙන්ම මැන බලන්නේ මොකද්ද ආයතනයක කෙටි කාලීන ද්‍රවශීලතාවය. කෙටි කාලීන මූල්‍ය ශක්තිය. කෙටි කාලීන නුබුන්නත් භාවය. તો ජංගම අනුපාතය දෙකට එකක් වශයෙන් පැවතීම හා ක්ෂණික අනුපාතය එකට එකක් වශයෙන් පැවතීම යහපත්. හෝ ඊට වැඩියෙන් තිබීම ඊට අඩුවෙන් තිබීම තරමක් දුරට මූල ශක්තිය දුර්වලයි. තව ගොඩාක් අඩු නම් ගොඩාක් දුර්වලයි. පැහැදිලි නේද? හොඳයි. අපි එමුනම් මේ සම්බන්ධව අභ්‍යාසයකට යමු. අභ්‍යාස අංක 1. ද්‍රවශීලතා අනුපාත ගණනය කිරීම සඳහා වන පළවෙනි අභ්‍යාස. අපි මුලින්ම හැම අනුපාත වර්ගයක්ම හඳුනාගෙන ඒකට මුලින්ම අභ්‍යාස ඒ අනුපාතයට පමණක් පදනම් වන අභ්‍යාස කරමින් යනවා එකින් එක. ඊළඟට අනුපාත සියල්ල අනුපාත වර්ග ඔක්කොම හඳුනාගත්තන් පස්සේ මේක දෙවෙනි පාඩම වශයෙන් 13 දෙක පාඩම වශයෙන් මිශ්‍ර අභ්‍යාස. ඒ කියන්නේ සියලුම අනුපාත ගණනය කළ විවිධාකාර අභ්‍යාස දෙවෙනි සාකච්ඡා කිරීමක් කරනවා. මුලින්ම එක් එක් අනුපාත වර්ගය හඳුනා ගැනීම සඳහා ඒ අනුපාත වර්ගයට අයත් අනුපාත පමණක් ඇතුළත් වන ආකාරයට අභ්‍යාස කරනවා. උදාහරණයක් මේ අභ්‍යාසයේ තියෙන ද්‍රවශීලතා අනුපාත පමණයි. ඒ වගේම තෝල අනුපාත, ක්‍රියාකාරී අනුපාත, ආයෝජකින් අනුපාත, ලාභදායක අනුපාත වෙන වෙන හඳුනාගෙන යනවා. මේක දෙවෙනි පාඩම වශයෙන් දෙවන පරිච්ඡේදය වශයෙන් සීලම අභ්‍යාස මිශ්‍ර කරලා අභ්‍යාස අපි අධ්‍යයනය කිරීමක් කරනවා. පැහැදිලි නේද? හොඳයි. කරන අභ්‍යාස අංක 1 මම ගණන කියවනම් වරක් අහගන්න. 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මාලි ව්‍යාපාරය හා තරගකාරී වෙනත් ව්‍යාපාරයක් වන අමාලි ව්‍යාපාරය මාලි ව්‍යාපාරය අමාලි ව්‍යාපාරය තරගකාරී ව්‍යාපාරයක් සඳහා 2020 මාර්තු 31 දිනට පහ සඳහන් තොරතුරු සපයයි. මං කියන හැම වෙලාවෙම අනුපාතයක් දෙනකොට ඒ සසඳීමක් කරන්න පුළුවන් වෙන ආකාරය තමයි දෙන්නේ. ඒ සසඳීම පෙර වර්ෂයක් වෙන්න පුළුවන් නැත්නම් සමාන ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? සමාන ව්‍යාපාරයක්. තවත් ගණන් වල අපි පෙර වර්ෂත් තමයි සසඳීම් කරලා බලමු. මෙන්න මාලිග ව්‍යාපාරයේ තොරතුරු රුපියල් 10 වලින් අන්න අමාලිග ව්‍යාපාරයේ තොරතුරු 10 වලින්. තොගය 6000යි 7000යි වෙළඳ ලැබී යුත්තේ 4000යි 6000යි ඉදිරියට කළ ගෙවීම් 2000යි 3000යි වෙළඳ ගෙවී යුතු දේ 8000යි 9600යි උපචිත වියදම් 4000යි 2400යි මුදල් හා මුදල් හා සමාන දේ 6000යි 8000යි. ඔන්න සමාන ව්‍යාපාර දෙකක තොරතුරු 2020 මාර්තු 31 දිනට. ප්‍රශ්න දෙකක් ඔබෙන් අහනවා. 1 එක් එක් ව්‍යාපාරවල පහ සඳහන් අනුපාත ගණනය කරන්න. ජංගම අනුපාතය, ක්ෂණික අනුපාතය, මාලිග ව්‍යාපාරය වෙනුවෙන් සහ අමාලිග ව්‍යාපාරය වෙනුවෙන්. 2 ද්‍රවශීලතාවයේ අතින් වඩාත් කාර්යක්ෂම ව්‍යාපාරය කුමක්ද යන්න හේතු සහිතව පැහැදිලි කරන්න. ප්‍රශ්න දෙකක් අහනවා. දෙවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ ද්‍රවශීලතාවයේ අතින් වඩාත් කාර්යක්ෂම ව්‍යාපාරය මොකක්ද කියලා නේද? හොඳයි. හේතු සහිතව අපි දැන් ඉස්සලාම මේ ව්‍යාපාර දෙකේම ද්‍රවශීලතා අනුපාත දෙක ගණනය කිරීම කරමු. ඒ සඳහා අපිට අවශ්‍ය වෙන ව්‍යාපාර දෙකේම ජංගම වත්කම්. ඒ වගේම ජංගම වගකීම්. අපි ඉස්සලා මේ ගණනය කරලා ඉමු. මේ විදිහට අපි පිළිතුරු හදමු. මුලින්ම මාලි සහ අමාලි ව්‍යාපාරික දකුණු පැත්තට ලියලා මුලින්ම දැන් ජංගම අනුපාතය හොයන ජංගම වත්කම් ජංගම වගකීම් ගණනය කරන්න ඕනේ නේද? එහෙනම් අපි ඉස්සලාම ව්‍යාපාර දෙකේම ජංගම වත්කම් හා ජංගම වගකීම් ගණනය කරලා ඉමු. මෙතන ව්‍යාපාර දෙකේ තොරතුරු ජංගම වත්කම් වල මොනවද දෙන තොගය? තොගය මාලිග ව්‍යාපාරයේ තොගය තියෙනවා දැන් රුපියල් 10 වලින් මේක කොහොමද තියන්නේ? ඒතර මම 10 කියලා ගන්නම් අවශ්‍යත් නෑ. තොගය 6000ක් තියෙනවා මාලිගේ. අමාලිග ව්‍යාපාරයේ තොගය තියෙනවා 7000ක්. ඊළඟට වෙළඳ ලැබිය යුතු දේ එක ජංගවත්කමන්නේ. වෙළඳ ලැබිය යුතු දේ 4000යි 6000යි නේ 4000යි මාලිග ව්‍යාපාරය 6000යි අමාලිග ව්‍යාපාරය. ඊළඟට ඉදිරියට කළ ගෙවීම එක ජංගවත්කමක් නේ. ඉදිරියට කළ ගෙවීම නේද? ඉදිරියට කළ ගෙවීම් 2000යි 3000යි.
වෙළඳ ගෙවිය යුතු දෑ. මාළිග ව්‍යාපාරය 8,10යි. අමාළිග ව්‍යාපාරය 9,600යි. ඊළඟට තියෙනවා උපචිත වියදම් එක ජංග වගකීම්. මාළිග ව්‍යාපාරය 4,10යි. අමාළිග ව්‍යාපාරය 2,400යි. ඊළඟට මුදල් හා සමාන දෑ එක ජංග වත්කම්. මුදල් හා සමාන දෑ 6,10යි 8,10යි නේ. මාළිග ව්‍යාපාරය 6,10යි. අමාළිග ව්‍යාපාරය 8,10යි. ඔන්න ව්‍යාපාර දෙකේම තොරතුරු අපි එක රාශි කරගත ජංග වත්කම් සහ ජංග වගකීම්. දැන් අපි එකතු කරලා බලමු. මාළිග ව්‍යාපාරයේ ජංග වත්කම් වල එකතු බලන්න කීයද කියලා. 0.0.0යි 4 10යි 12යි 6 18යි. 18 10යි නේද? 18 10යි. මාළිග ව්‍යාපාර ජංග වගකීම් තියෙනවා 8,10යි 4,10යි එකතුව 12,10යි. අමාළිග ව්‍යාපාර ජංග වත්කම් කීයද බලන්න. 0.0.0යි 7යි 13යි 3යි 16යි 24යි 24,000ක් තියෙනවා නේද? අමාළිග ව්‍යාපාර ජංග වගකීම් බලන්න. යාගේ ව්‍යාපාර ජංග වගකීම් තියෙනවා 0.0.0යි 12,000යි නේද? දොස්දායි නේද? හරි. ඔන්න අපි දැන් ජංග වත්කම් සහ ජංග වගකීම් ව්‍යාපාර දෙකේම සොයා ගැනීම කළා. මෙතන ව්‍යාපාර දෙකේම සංසන්දනය කරන්න තියෙන්නේ. දැන් අපි නම් පිළිතුරු ගණනය කිරීම කරමු. ප්‍රශ්න පරිණකේ අහන්නේ ජංගම අනුපාතය. අපි දැන් දහම් ඒකත් මෙහෙම කරමු. මාළි අමාළි කියලා ලියලා වම් පැත්තේ අපි අනුපාතය ගණනය කරන සූත්‍රය ලියලා ඊට පස්සේ ගණනය කිරීම දාමු. හොඳට මතක තියාගන්න අනුපාත පාඩම ඉතාමත් වැදගත්. අනුපාතයේ සූත්‍රය ලියන්න ඕනේ. ඊට පස්සේ සංඛ්‍යා ලියන්න ඕනේ. ඒක දෙකම වැදගත් වෙනවා. මුලින්ම සූත්‍ර ලියලා ඊට පස්සේ තමයි සංඛ්‍යා ආදේශ කිරීම කරන්න ඕනේ. ඒක සංඛ්‍යාවල ආදේශ කිරීමෙන් ගණනය කිරීමෙන් සුළු කිරීම දෝෂයක් ආව වුණත් සූත්‍රයට ලියලා තිබුණා තමන්ට අවශ්‍යයක් වීම තියෙනකට ගොඩක් අඩුයි. ඒ නිසා එක ජංගම අනුපාතය කුම සූත්‍රයේ ජංග වත්කම් බෙදීම ජංගම වගකීම්. දැන් මාළිග ව්‍යාපාර තොරතුරු ගමු. මාළිග ජංග වත්කම් කීයද ආවේ? 18 10යි. මාළිග ජංග වගකීම් 12 10යි. එතකොට 18 10 බෙදීම 12,000. 18,000 බෙදලා 12,000යි. බලමු බෙදලා 18,000 බෙදීම 12,000 නේද? 18,000 බෙදීම 12,000. උත්තරය 1.5යි. ඒතර අපිට ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක්ක 1.5යි. එහෙම නැත්නම් 1.5ට 1යි. යට හැම වෙලාවෙම 1යි කියලා ගන්න ඕනේ. එක්ක 1.5යි. ඒ කියන්නේ ජංගම වගකීමක් පියවන ජංග වත්කම් 1.5ක් තියෙනවා. එහෙම නැත්නම් 1යි. 1 කියලා කියන්නේ ජංග වගකීම. හැම වෙලාවෙම 1 කියන්නේ ජංග වගකීම. එක ජංග වගකීමක් වෙනුවෙන් ජංග වත්කම් තියෙනවා 1.5ක්. නේද? මේක හොඳම තත්ත්වෙ නුනත් අයහපත් තත්ත්වයකම නැහැ නේද? එකට දෙකක් ගන්න තමයි හොඳම කියන්නේ. නමුත් කිට්ටුවට තියෙනවා. ඊට පස්සේ බලමු අමාළිග ව්‍යාපාරය. අමාළිග ව්‍යාපාර ජංග වත්කම් කීයද? 24,000 ජංග වගකීම් 12,000 නේ. 24,000 බෙදීම 12,000. බලන්න 24,000 12,000 බෙදන්න. දෙකයි නේද? ඉලක්කම 24,000 බෙදීම 12,000. උත්තරේ 2යි. එක්ක 2යි නැත්නම් 2යි නැත්නම් 3 දාලා 1යි. 2ට 1යි. ඒ කියන්නේ එක ජංගම වගකීම් වල ජංග වත්කම් දෙකක් තියෙනවා. ඒක තමයි තත්ත්වයක්. ඔන්න ජංගම අනුපාතය ව්‍යාපාර දෙකේ. මාළිග ව්‍යාපාරය 1.5යි 1.5ට 1යි. මාළිග ව්‍යාපාර ජංග වත්කම් දෙකක් තියෙනවා ජංග වගකීමකට නේද? හරි. ඊළඟට ශනික අනුපාතය. ශනික අනුපාතය ගණනය කරන්නේ කොහොමද අපි? ශනික වත්කම් බෙදීම ජංග වගකීම්. ශනික වත්කම් බෙදීම ජංග වගකීම්. එහෙම නැත්නම් ජංග වත්කම් ඍණ තොගය. ඒ වගේ මේ ගානේ ශනික නොවන වත්කම් වලක් තිබුණේ. මේ ගානේ ශනික නොවන වත්කම් තියෙනවා තොගයක් තියෙනවා. ඒ වගේම
ඉදිරියට ගෙවූ වියදම්. තොගයයි ඉදිරියට ගෙවූ වියදම් දෙකම අඩු වෙන්න ඕනේ. તો ශනික වත්කම් කියලා එන්නේ එහෙම නැත්නම් වෙළඳ ලැබී විද්‍යාව සහ මුදල්. ශනිකවත් එක්කෝ ශනික වත්කම් වල එකතුව ගන්න ඕනේ. එහෙම නැත්නම් මුළු ජංග වත්කම් වලින් තොගයයි ඉදිරියට ගෙවූ වියදම් අඩු කරනවා. දෙකෙන් ප්‍රතිඵල එකයි. දැන් මෙතන මාලිග ව්‍යාපාරයකට මුළු ජංග වත්කම් 18,000යි. තොගයයි ඉදිරියට ගෙවීම අඩු කරාම 6,000 2,000 8,000ක් අඩු වෙනවා. 18,000න් 8,000ක් ගියාම 10,000යි. එහෙම නැත්නම් ශනික වත්කම් කියන්නේ තොගයයි ඉදිරියට ගෙවීම වියදම් හැරානික වත්කම්. වෙළඳ ලැබී විද්‍යාව 4,000යි. මුදල් හා වෙනත් දෑ මුදල් හා සමාන දෑ 6,000යි. 4,000 6,000 එකතු කළාම 10,000 එනවා. එහෙම නැත්නම් 18,000යි 6,000 දෑ අඩු කරනවා. ඒත් 10,000 එනවා. તો මාලිග ව්‍යාපාරයේ ශනික වත්කම් කීයද? 10,000යි. ජංග වයිකීම් 12,000යි නේ. අපි ලියන මෙහෙම අපි සූත්‍රය ලිව්වනේ. ශනික අනුපාතය ශනික වත්කම් බෙදීම ජංග වයිකීම් ශනික වත්කම් කියලා 10,000යි. මතකයි 10,000 ඇති. කොහොමද ආවේ? එක්ක ජංග වත්කම් වලින් ජංග වයිකීම් අඩු කරලා එහෙම නැත්නම් ශනික වත්කම් එකතු කරලා. හරි. බෙදීම ජංග වයිකීම්. ජංග වයිකීම් මේ ගානට 12,000 නේ. දැන් බලමු ඉලක්කම කීයද කියලා. ශනික අනුපාතය. 10,000 බෙදීම 12,000. බෙදීම 12,000. උත්තරය 0.83යි. 0.83යි හෝ 0.83ට 1යි. ඒ කියන්නේ ජංග වගකීමක් පියවන්න ජංග වත්කම් තියෙන්නේ 0.8 ගන්න. ඒ කියන්නේ එකට අඩුවෙන්. මේක යහපත් කෙන එකට එකක් තිබීමනේ. එකට වඩා පොඩ්ඩක් අඩුයි. يعني තරම්ම යහපත් නෑ උතෝර නේද? ලොකු දුරකමකුත් නැහැ. ඒ තරම් යහපත් නෑ නේද? ඔය මාලිග ව්‍යාපාරේ. අමාලිග ව්‍යාපාරේ බලන්න ශනික වත්කම් කීයක් තියෙනවද කියලා? අමාලිග ව්‍යාපාරේ ජංග වත්කම් තියෙන 24,000ක්. එක්ක ජංග වත්කම් වලින් තොගයයි ඉදිරියට ගෙවීම වියදම් අඩු කරන්න. තොගේ 7,000යි ඉදිරියට ගෙවීම 3,000 7,000 3,000 10,000. ඒක 24,000 10,000 ගියාම 14,000යි. එහෙම නැත්නම් ශනික වත්කම් එකතු කරන්න. ශනික වත්කම් තියෙන ලැබිද්ද 6,000යි මුදල් හා සමාන ද 8,000යි. ඒක 8,000 ඒ 14,000යි. හරි. ඒක 24,000 තොගය ඉදිරියට ගෙවීම වියදම් අඩු කරත් හරි. එහෙම නැත්නම් ශනික වත්කම් එකතු කරත් හරි. කොහමද එන්නේ මේකෙන් 8,000 6,000යි 14,000යි ශනික වත්කම්. වගකීම් තියෙන 12,000ක් නේ. අමාලිග ව්‍යාපාරයේ ශනික වත්කම් 14,000යි. බෙදීම ජංග වගකීම් තියෙන 12,000යි. දැන් බලමු උත්තරේ කීයද කියලා. 14,000 බෙදීම 12,000. උත්තරය 1.16යි. අපි ගමු නේද? 1.16යි ට 1යි නේද? එක්ක 1.16යි නැත්නම් 1.16ට 1යි. ඒ කියන්නේ ජංග වගකීමක් පියවන ජංග වත්කම් එකට වැඩියෙන් තියෙනවා නේද? හරි. ඔන්න අපි ව්‍යාපාර දෙකේ ජංගම අනුපාතයයි ශනික අනුපාතයයි ගණනය කිරීම කළා. ඊට පස්සේ දැන් දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා මොකක්ද දෙවෙනි ප්‍රශ්නේ? ද්‍රවශීලතාවය අතින් වඩාත් කාර්යක්ෂමතාවය ව්‍යාපාරයේ කුමක්ද යන්න හේතු දක්වමින් පැහැදිලි කරන්න. දැන් බලන්න වඩා කාර්යක්ෂම ව්‍යාපාරය මොකක්ද? අපි බලමු එකින් එක. ජංගම අනුපාතය ගත්තොත් මාලිග 1.5යි අමාලිග 1.2ට 1යි. දැන් අමාලිග 2යි ජංගවත්කම් මාලිග 1.5යි. වඩා කාර්යක්ෂම ජංගම අනුපාතය අතින් ගත්තාම කවුද? මාලිග ව්‍යාපාරද අමාලිග ව්‍යාපාරද? අමාලිග ව්‍යාපාරය. අමාලිග ව්‍යාපාරය එක ජංග වගකීමක් පියවන්න තියෙනවා දෙකක්. ජංගවත්කම් මේගොල්ලෝ අතේ 1.5යි. ශනික අනුපාතය ගත්තත් ඒත් එහෙමයි. මාලිග ව්‍යාපාරයේ 0.83යි අමාලිග ව්‍යාපාරයේ 1.16ක් තියෙනවා. ශනිකව ජංග වගකීම් පියවීම හැකියාව වැඩි වඩාත් හොඳින් තියෙන කාටද? ඒත් අමාලිග ව්‍යාපාරය. ද්‍රවශීලතාවය අතින් මේ ව්‍යාපාර දෙක සංසන්දනය කළාම වඩාත්ම ඉදිරියෙන් ඉන්නේ කවුද? අමාලිග ව්‍යාපාරය. හේතුව ජංගම අනුපාතයයි ශනික අනුපාතය දෙකම ඒගොල්ලෝ යහපත් තත්ත්වයක තියෙනවා මාලිට සාපේක්ෂව. නේද? අපි උත්තරේ මෙහෙම ලියමු. ද්‍රවශීලතාවයෙන් වඩාත් කාර්යක්ෂම ව්‍යාපාරය කුමක්ද? එතකොට මෙහෙම ලියන්න උත්තරේ ද්‍රවශීලතාවය අතින් වඩාත් කාර්යක්ෂම ව්‍යාපාරය වන්නේ අමාලිගේ ව්‍යාපාරයයි.
ඒට හේතුව නම් ජංගම අනුපාතය දෙකට එකක් වීම හා ශනික අනුපාතය 1.16ට එකයිනේ වීමයි. එනම් ජංගම වගකීම් පියවීම සඳහා කෙටි කාලීන වත්කම් යහපත් අයුරින් පැවතීමයි. ජංග වගකීම් පියවන කෙටි කාලීන වත්කම් යහපත් අයුරින් තියෙනවා. සාමාන්‍ය දුර ජංග වගකීම් පියවන එකට දෙකක් තියෙනවා. ශනිකව ඉල්ලා සිදුවෙච්ච ජංග වගකීම් හිමියෝ ඒ පියවන්නත් ආයතනයට හැකියාවක් තියෙනවා. එකට කර වැඩියෙන් තියෙනවනේ. හරි. සාමාන්‍ය එහෙම ඉල්ලන්නේ නැහැ. ඉල්ලුවත් නැහිමියෝ ඉල්ලුවත් ගෙවන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ මේ ව්‍යාපාර දෙකෙන් මාළිග ව්‍යාපාරයට සාපේක්ෂව අමාළිග ව්‍යාපාරයේ ද්‍රව්‍යශීලතාවය අතින් ඉතාමත්ම යහපත් ව්‍යාපාරයක් කියලා අපිට කියන්න පුළුවන්. හොඳයි අපි මෙම පරිච්ඡේදය තුළින් හඳුනා ගැනීම කළා ගිණුම් කරන අනුපාත කියන්නේ මූල ප්‍රකාශන විශ්ලේෂණය කිරීම අර්ථකථනය කිරීම කියන්නේ මොකක්ද? එසේ කිරීමේ වැදගත්කම මොකක්ද? අවශ්‍යතාවය මොකක්ද? ඒ සඳහා යොදා ගන්නා ශිල්පීය ක්‍රම අතරින් ගිණුම් කරන අනුපාත කියන්නේ මොකක්ද? අනුපාත විශ්ලේෂණයක අවශ්‍යතාවය මොකක්ද? ඊට පස්සේ ගිණුම් කරන අනුපාත වර්ග හඳුනාගත්තා. ඒ වර්ග අතුරින් පළවෙනි වර්ගය වන ද්‍රවශීලතා අනුපාත කියන්නේ මොකක්ද? ඒකේ අවශ්‍යතාවය, ඒ ගණනය කරන ආකාරය පිළිබඳ අපි අභ්‍යාසයක් සාකච්ඡා කිරීම කළා. අපි ඊළඟ එකකයේ තුලින් තෝරන අනුපාත, ඒ වගේම අනිකුත් අනුපාත වර්ග හඳුනා ගැනීම කරමු ඉදිරි පාඩම එකකයේ තුලින්.